ඔබ උත්සාහවන්තයෙක්ද? කියමනක් තිබෙනවා ඔබට කඳු මුදුනකට එක්වර යා නොහැකිය. එහි යා හැක්කේ වරකට පියවර බැගින් තබා පියවරෙන් පියවර යනුවෙන්. ඇත්තටම යම් අරමුණක් උත්සාහයෙන් ආරම්භ කිරීම තමයි වැදගත්. යම් ක්‍රියාවක් ආරම්භ කරන ආරම්භක ශක්තියෙහි මහත් බලයක් රැඳී තිබෙනවා. අපට එක්වරම කඳු මුදුනකට යන්න නොහැකි වෙන්න පුළුවන්. නමුත් වරකට පියවරක් තබා ආරම්භ කරන මෙම ගමන පියවරෙන් පියවර තබන සෑම පියවරක් පාසා අපගේ අරමුණ කරා ළඟා වෙනවා. චීන කියමනක් තිබෙනවා ඔබට ඉවසීමක් බලාපොරොත්තුවක් ඇත්නම් මල්බෙරි කොලයක් වුණත් සිල්ක් සාරියක් කළ හැකි යන්නේ. යම් අරමුණක් කරා යන්නට වැදගත් වන්නේ අප කොතරම් දුරකට ඉගෙනගෙන තිබෙනවාද යන්න නොවේ. අප ඉගෙනගන්න දේවල් අපගේ ඉලක්ක වෙත යන්න මොනතරම් දුරකට යොදාගන්නවද කියන කාරණය මතයි. ස්ටීවන් හෝකින්ස් ඔහුට වැළඳුණු චාලක නිවරෝණ ආබාධය නිසා ඔහුගේ අරමුණු අත්හිටවුවද? කොහෙත්ම නෑ. ඇවිදීම, අංගචලනය, පසුව කතා කිරි, ලිවීම පවා ඔහුට නොහැකි වුණා. කාලයේ ආරම්භය හා විශ්වයේ රහස් සොයන්නට ඔහුට තිබුණු ඉලක්කය වෙත මහත් අසීරුතා හමුවුවත් ඔහු ගියා. සාර්ථක විශිෂ්ටයෙක් වෙන්න මනුෂ්‍යෙක් තුළ තියෙන්න ඕන ගුණාංගයේ කුමක්ද යන්න පැහැදිලි කරන්න එක්තරා අවස්ථාවක සොක්‍රටිස් තරුණයෙකුට ප්‍රායෝගික පාඩමක් කියා දුන්නා. සොක්‍රටිස් එම තරුණය අසල තිබෙන ගංගාවක් අසලට රැගෙන ගිහින් දෙදෙනාම එම ගඟට බැහැලා සොක්‍රටිස් තරුණයාගේ හිස තදින් අල්ලා එක් වරම ඔහුගේ ඔළුව ගඟට ඔබනවා. වතුර තුළ හුස්ම හිරවෙන විට තරුණයා විනාඩි කීපයකට පසු මහත් වෑයමකින් ජලයෙන් මතුපිටට හිස ගන්නවා. සොක්‍රටිස් අහනවා වතුරයට ඔළුව තියෙද්දි ඔයාට මොකක්ද ඕන වුනේ කියලා. තරුණයා කියනවා එළියට එන්න දැඩි උවමනාවක් ඇති වුණා කියලා. අන්න ඒ උවමනාව, අන්න ඒ දැඩි උවමනාව තමයි සාර්ථක වෙන්නත් ඔයාට තියෙන්න ඕනේ කියලා සොක්‍රටිස් ප්‍රකාශ කරනවා. ඇත්තටම අපගේ උත්සාහය අපගේ ඉලක්ක වෙත ගෙනියනවා. සෑම දෙයකම ආරම්භය කටුකයි. අද ඉතා දැවැන්ත සුඛෝපභෝගී ජීවිත ගත කරන පුද්ගලයන්ගේ ආරම්භය පහසු තැන්වල සිදුවක් නොවේ. උදාහරණයකට ඇපල් සමාගම ආරම්භ වෙන්නේ 1976. ඇපල් සමාගමට මුලදී කාලයක් ගත වෙනතුරු එක හොඳ ගනුදෙනුකරුවෙක් හොයාගන්න සෑහෙන දුක් විඳින්න සිද්ධ වුණා. නමුත් අද තත්ත්වය අද වන විට ඒ ලාභය දවසකට කෝටි 2000 ඉක්මවනවා. මේ සියල්ල ඔවුන්ගේ අපරිමිත උත්සාහයන් වල ප්‍රතිඵල. ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන අබ්දුල් කලාම් කියනවා වර්ෂාවක් පවතින විට සෙසු කුරුල්ලන් තමන්ගේ කූඩුවට හා ගස් යටට ගොස් වැස්සෙන් ආරක්ෂා වන විට රාජාලියා වලාකුළු වලට ඉහළින් පියඹා වැස්සෙන් ආරක්ෂා වේ යනුවෙන්. එසේනම් කුරුල්ලන්ගේ ලෝකයේ රාජාලියා යනු විශිෂ්ටයි. නමුත් එම විශිෂ්ටයක් පුහුණුවක් නොවී සිටියානම් එතරම් ඉහළට පියඹයිද? රාජාලියෙකුට පියඹීමේ හැකියාව උපතින් දෙන්න පුළුවන්. නමුත් ඔහු උපතින් රැගෙන එන ටැලන්ට් එක පුහුණු නොකර සිටියොත් රාජාලියා පියඹයි. නමුත් වලාකුළකට ඉහළින් පියඹයිද? ඔහු විශිෂ්ටයෙක් වන්නේ නැහැ. විශිෂ්ටයෙක් වන්න උත්සාහ දැරීමේදී උපතින් ගේන ටැලන්ට් එක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ උත්සාහයෙන් පුහුණු කිරීමයි වැඩියෙන් වැදගත්. ටැලන්ට් එක 10%ක් නම් උත්සාහවන්ත පුහුණුව කැපවීම 90%ක් බව මතක තබා ගන්නවා. ඔබ අසා ඇති කුකුලන් රංචුවක් සමග හැදී වැටුණු උකුස්සාගේ කතාව. එය ඉතා කිටියෙන් ප්‍රකාශ කරනවා. එම උකුස්සා උපතේ පටන් හැදුනේ කුකුලන් රංචුවක් සමග. ඔහු දැනන් සිටියේ නැහැ ඔහු උකුස්සෙක් බව. ඔහුත් හිතුවේ ඔහුත් කුකුලන්ගෙන් කෙනෙකු කියා. එම නිසා එම උකුස්සා අනෙත් කුකුලන් මෙන් කිසිදා අහසේ පියඹුවේ නැහැ. සිසු කුකුලන්ට මෙන් තමන්ට
පියමන්න හැකියාවක් නැති බව ඔහුට මනසේ කාවැදී තිබුණා. නම් එම උකුස්සාට උපතින් පියමන්න ටැලන්ට් එක ලැබී තිබුණා. නමුත් මනසට කාවැදෙනු වැරදි අදහස් නිසා පියමන්න කිසිදා උත්සාහ කළේ නෑ. ඒ නිසා ඔහුට පුහුණු වෙන්න අදහසක් තිබුණේ නෑ. ඔහුත් උකුස්සෙන් බව ඔහුට අදහසක් තිබුණේ නෑ. ඔහු ජීවිත කාලේ පුරාම කළේ අනෙත් උකුස්සන් ඉහළ අහසේ පියවනවා බලා සිටියා පමණයි. මනසේ තිබෙන යල්පැනගේ වැරදි අදහස් ඉවත් කර විවිධ වෙනස් උත්සාහයන් හරහා ගන්නා පුහුණුව ජීවිතයට මොනතරම් වැදගත්ද? අප කුකුලන් අතරේ හැදෙන උකුස්සෙක් විය යුතුද? ඇන්ඩ්‍රු කානගී ඔහු උපත ලැබුවේ ඉතාම දිලිඳු පවුලක. ඔහු උපත ලැබෙන මොහොතේදී පවුලේ අයට වෛද්‍යවරයෙකුගේ හෝ වින්නඹු මාතාවකගේ සේවය ලබා ගැනීමට තරම්ම ප්‍රමාණවත් වත්කමක් තිබුණේ නැහැ. දුෂ්කර ආරම්භයක් සහිත ඔහු ජීවිතයේ අවසාන භාගයේ ධන කුවේරෙකු බවට පත් වුණා. ඔහුගේ පියාගේ රැකියාව වුණේ මේසර දිවියා ගේන්ගෙට ගොස් විකිණි. මව කලේ කුලියට රිදි ඇපිල්ලිය හා සපත්තු මැසි. ඇත්තනම ඔවුන්ගේ ජීවිතය ඉතා දුෂ්කර එකක් වුණා. නමුත් ඇන්ඩ්‍රු කානගී වෙනස් චරිතයක්. කොතරම් දුෂ්කර ජීවිතයක් වුවත් ඔහුට යම් හීනයක් ඉලක්කයක් තිබුණා. ඔහු කුඩා කාලේ නිතර තම මවට පවසන දෙයක් තිබුණා. එනම් අම්මාට හොඳ සේද ඇඳුම් සහ සේවකයන් ලබාදීමටත් මටම කියලා වාහනය ගැනීමටත් කවදහරි මම ධනවතයෙකු වෙනවා කියලා. මිනිසුන් සමඟ කටයුතු කළතු ආකාරය ඔහු දැන සිටිය. සංවිධානය නායකත්වය හා මිනිසුන්ගෙන් වැඩ ගැනීමෙන කරුණු ගැන සහජ බුද්ධියක් කුඩා කාලේ පටන් ඔහු සතු වුණා. ඔහු ධනවතෙකු කළේ එම දැනුම හා උත්සාහය. ඉතා තිළිඳු භාවයේ සිට වානේ රජ යන විරුදාවලිය ලබනතෙක් ඔහුගේ ගමන හරි පුදුමාකාරයි. ඔහුගේ අති විශාල තනස්කන්දේ ඇතිවීම කෙරෙහි බලපෑ සිද්ධියක් වුණේ දුම්රිය ආශ්‍රිත නිපදවීම. එක්වරක් නවෝත්පාදකයෙක් ඔහුගේ නව නිර්මාණයක් ලෙස දුම්රියකට සුදුසු නිදන රියක් එනම් ස්ලීපින් කා එකක ආකෘතියක් ගෙනා. ඒ වන විට නිදන රිය ලෙස දුම්රියවල පැවති බඩු පටවන මැදිරිවලට තිබූ ඇනගසා සවි කරන ලද රළු ඇඳ. නමුත් මේ නව නිර්මාණයෙන් පිහිවෙන් සැප පහසු වන අතර එය හරියට පහසුකම් පිරි අශ්වරියකට සමාන වුණා. මෙම අවස්ථාවේ ඇන්ඩ්‍රු කානගී සතු දුරදක්නා නුවනට මෙම අලුත් නිපදවීම මහත් සතුටක් ගෙනදු. මේ නිෂ්පාදනයට විශාල ඉල්ලුමක් පැමිණෙන බව ඔහුට පෙනී ගිය. එම නිසා ඔහු කළේ ණයට මුදල් ලබාගෙන එම නිෂ්පාදන ආයතනයේ කොටස්කරුවෙකු බවට පත්වීම. එම සමාගම කොටස්කරුවන්ට ඉතාම හොඳ විදිහට ලාභාංශ කිවූ නිසා ඔහුට වයස අවුරුදු 25 වන විට ඔහුගේ වාර්ෂික ආදායම ඉතා ඉහළ අංකයකට පත් වුණා. පසුව දුම්රිය ගමන් මාර්ගවල ඇති අනාරක්ෂිත ලී පාලම් ඉවත් කර ඔහුගේ සමාගමෙන් යකඩ දුම්රිය පාලම් සවිශක්තිමත් ලෙස ඉදි කළා. එමගින් ඔහුට ලාභ ගලාගෙන පැමිණිය. ඇත්තෙන්ම ආරම්භයේ කොතරම් දුක් විඳත් නොපසුබස්නා කැපවීම උත්සාහය නිවැරදි වෙලාවට ගත් නිවැරදි තීරණ ඔහුව මහා ධනවතෙකු කළා. නියමාකාර උත්සාහවන්තයන්ගේ ආදර්ශ ගැන සොයා බැලීම අපට කොතරම් පෙළඹීමක් ඇති වෙනවද? ඔවුන්ගේ ගමන ඉතා පහසු ගමනක් වුණේ නෑ. මොනතරම් ඔවුන්ගේ ගමනේ මුල් අධීරවලදී දුක් විඳින්නේ නැද්ද? කොතරම් අධෛර්ය වෙන්නේ නැද්ද? කොතරම් අසීරු අවස්ථා පහු කරන්නේ නැද්ද? නමුත් ඔවුන්ගේ සිහිනය ලොහු බැන්දා. කිසිම හේතුවකට ඔවුන්ගේ ඉලක්කයට යෑම නතර කළේ නෑ. ඇන්ඩ්‍රු කානගී උපත ලැබුවේ රෙදිවියන්නෙකුගේ පුතෙකු ලෙස. ඔහු ජීවිතේ පටන් ගත්තේ දිනක වැටුප පැන්ස 10කින්. එතරම් සුළු වැටුපකින්. එහෙත් ජීවිතය අවසාන කාලයේදී ඔහු කෝටි 8ක ධනවතෙකු බවට පත්ව සිටියා. සින්ක්ලෙයා ලෙවිස් මුල් කාලයේදී පුවත්පත් ආයතන 4කින් ඔහු අස් කළා.
නමුත් ඔහුගේ ලිවීම නතර කළාද? ඔහුගේ නොපසුබස්නා උත්සාහය අවසානයේදී සාහිත්‍ය සඳහා ලැබෙන විශාලම ත්‍යාගය වන නොබෙල් ත්‍යාගය දිනාගත්තා. තෝමස් අල්වා එඩිසන් උත්සාහවන්තයා ජයගනී නම් කියවනට හොඳම උදාහරණය කියලා බොහෝ අය කියනවා. විදුලි බුබුල නිපදවන්න කලින් ඔහු 999 වතාවක් උත්සාහ කළ බව සඳහන් වේ. නමුත් ඔහු එහෙම නැවත උත්සාහ කළේ එකම ක්‍රමයකට නෙවෙයි. අන්න එතනයි ඔහුගේ සාර්ථකත්වය තීරණය වුණු හැරවුම් ලක්ෂ්‍ය. තෝමස් අල්වා එඩිසන් 999 වතාවක් වෙනස් විදිහට උත්සාහ කළ නිසා තමයි විදුලි බිබුල සොයා ගන්නට ඔහුට හැකියාව ලැබුණේ. ඔහු වෙනස් උත්සාහයන් රැසක් ගත් බව ඔප්පු වෙනවා. තෝමස් අල්වා එඩිසන් සාර්ථක වුණේ ඔහේ ඕනාවට එපාවට අකණ්ඩව උත්සාහ කිරීමෙන් නොවේ. ඔහු සෑම නව උත්සාහයම ගත්තේ වෙනස් ක්‍රමයකට. එකිනෙකට වෙනස් උත්සාහයන් ඔහු ගත්තේ. ඒ නිසා ඔහු සාර්ථක වුණා. උත්සාහවන්තයෝ ජයගනී නොවේ. වෙනස් විදිහට උත්සාහ කරන්න ජයගනියයි එය නිවැරදි විය යුතුයි. අදටත් අවිවාදයෙන් ලෝකයේ ප්‍රධාන සන්නාමයක් කියලා හඳුන්වන්න පුළුවන් ආයතනයක් තමයි කොකාකෝලා ආයතනය. මෙම ජනප්‍රිය සිසිල් බීම වර්ගය ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ ජෝන් පෙම්බර්ටන් කියන ඖෂධවේදියාට. ඔහුගේ අත්හදා බැලීමෙන් නිපදවුණු මේ අමුතු බීම එක නිපද වූයේ 1886 වසර. 1886 වසර පුරාම කොකාකෝලා විකුණුවේ වීදුරු 9යි. ඔවු නලවි කළේම වසර පුරාම වීදුරු 9යි. ඉතින් ඔවුන් එතනින් අතර වුණාද? කොකාකෝලා එම වීදුරු 9ෙන්ම ඉතිහාසයට එක් වුණාද? නැහැ. කොහෙත්ම නැහැ. ඔවුන්ගේ විවිධ උත්සාහයන් විවිධ අලෙවිකරණ ක්‍රමවේදයන් නොනවත්වා කිරීමෙන් ඉන් වසර 100කට පසු වසරකට කොකාකෝලා ගැලුම් කෝටි 1000ක් විකුණන්න කොකාකෝලා සමාගමට හැකියාව ලැබුණා. මේ කිසිවක් ඉබේ ඔහේ සිදුවා කියා කීවොත් ඒ කොහෙත්ම පිළිගන්න බෑ. මේ සාර්ථක ප්‍රතිඵල පිටුපස අපරිමිත විවිධ උත්සාහයන් පැහැදිලිව තිබෙන්නට යනවා. සැබවින්ම සාර්ථකත්වය කියන්නේ අහම්බයක් නෙමේ. ඒ සඳහා ගොඩක් උත්සාහ කරන්න අවශ්‍යයි. ජීවිතයේ සමහර දේවල් කැප කරන්නත් වේ. ඒ වගේම අප කරන දේ හා කරන්නට යන දේ ගැන ඉගෙන ගැනීම හා අධ්‍යයනයත් අවශ්‍යයි. එසේම අප කරන දේ ආදරයෙන් කිරීමත් අවශ්‍යයි. නිතරම අප අරමුණක් දැක්මක් වට අපේ ජීවිත ගැටගසා ගැනීම වටිනවා. ඔබට බැහැ කියලා පෙනුමෙන් පෙනෙන දෙයක් බැරි ගාතේ හරි කරන්න පටන් ගන්න. එවිට කල නොහැකි දේවල් කරන්න ඔබගේ මනස ක්‍රමානුකූලව හැඩගැහෙයි. කල නොහැකි දේවල් කිරීම ක්‍රියාවෙන්ම ගොඩනගාගත යුතු පුරුද්දක් නිසා මට පුළුවන් කියලා මැතිරීමෙන් ඇතිකරගත හැකි හැකියාවක් නොවේ. ඒ නිසා ජීවිතය ගැන ලොකු හීනයක් තියාගන්න. ඒක අපට මතක හිටින සරල වචන කීපයකට පෙළගස්වන්න. නිතර මේ මතකේ තියාගන්න. ඒ අනුව ජීවත් වෙන්න. ඒට ගැලපෙන තීරණ ගන්න, ක්‍රියාත්මක කරන්න. එවිට අපට අප උත්සාහ කරන දෙයට ලං වෙන්න පහසු කරනවා. සාමාන්‍යයෙන් ලේඛකයෙක් මිය ගිහින් වසර 5ක් පමණ ගත වූ විට ඔහු පිළිබඳ සියලු මතකයන් අමතක කර දැමීම ලෝක ස්වභාවයයි. එහෙත් එක ලේඛකයෙක් හිටියා. ඔහුගේ මරණයෙන් අවුරුදු 63කට පසුව ඔහුගේ ලිවීමේ කුසලතාවයට ගෙවීමට ප්‍රකාශකයෝ ඉදිරිපත් වුණා. ඒ ලේඛකයා වෙන කවුරුත් නොවේ. චාල්ස් ඩිකන්ස්. ඇත්තෙන්ම ඔහුගේ ළමා කාලේ ඉතා දුක් සහිත එකක් වුණා. ඔහුගේ ළමා කාලේ ඛේදවාචකයක්. ගෙදර බිල්පත් ගොඩ ගැසෙමින් තිබූ අතර ණය හිමියෝ ණය ඉල්ලමින් කරදර කළා. පැන වැදුණා. අවසානයේදී ණය හිමියන්ගේ අධික කෝපය නිසා ඔවුන් ඩිකන්ස්ගේ පියාව හිර ගෙදරට යවනු ලැබුවා. පියා බන්ධනාගාරගත වන විට ඩිකන්ස්ගේ වයස අවුරුදු 10යි. ගෙදර අගහිරකම් බොහෝ වුණා. පවුලයට කන්න පවා දෙයක් තිබුණේ නැහැ. මේ නිසා සෑම උදේකම ඩිකන්ස් උගස්කරුවෙකු වෙත ගොස්
ගෙදර ඉතිරි වී තිබුණු බහණ්ඩ කීපයෙන් සමහරක් විකුණුවා. සමහර වෙලාවට ඔහු වැටියෙන් මාදරය කළ පොත් පවා විකුණන්නට සිදු වුණා. ඇත්තරම පොත් කියන්නේ චාල්ස් ඩිකන්ගේ හොඳම මිත්‍රයෝ. ඔහු එක අවස්ථාවකදී කියනවා මට මගේ පොත් මා විකුණු අවස්ථාවේ මට සිතුනේ මගේ හදවත පැලෙවි කියා යනුවෙන්. ජීවත් වීමට කිසිදු හවුහාරණක් නොවුන අවසානයේදී ඩිකන්ස්ගේ මව සිය දරුවන්ගෙන් 4 දෙනෙකු සමග හිරගෙදර සිටින තම සැමියා සමග ජීවත් වීමට බන්ධනාගාරයට යනවා. පසුව පවුල අය සමග දවස ගත කරන්න අවශ්‍ය වෙන විට සෑම උදෑසනකම ඩිකන්ස් බන්ධනාගාරයට යනවා. පසුව නැවත හවසට සිය කාමරේ බලා එනවා. මේ කාලේ ඩිකන්ස් රැකියාවක් හොයාගන්නවා. එහි ඔහුට කරන්න තිබුණේ මීයන් ගහන බඩු කබඩාවක බෝතල් වල ලේබල් ඇලවීම. එමගින් උපයාගත් මුල්ම පണം කිහිපය ගෙවා ඔහු කාමරයක පදිංචියට ගියා. එය ඇඳකට ඕමනා කරන උපකරණ මුල්ලක දමා තිබුණු කුඩා අට්ටාල කාමරයක්. කුඩා වලක් වෙනේ කාමරය තමාට පිණුනේ සුරලවක් හැටියට යයි ඩිකන්ස් පසු කාලීනව පවසලා තිබුණා. චාල්ස් ඩිකන්ස් එම දුක් ඇහැට වලින් ඉතිහාසයට එක්ුණාද? ඔහුත් සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස ජීවිත කාලේ ඔහේ හමාර කළාද? නැහැ, කොහෙත්ම නැහැ. කුඩා කාලේ විඳි අප්‍රමාණ දුක් ගැහැටවල ප්‍රතිඵලය වුණේ හිසේ තලප තැටි අතැතිව තවත් තලප ඉල්ලු ඔලිවර් ට්විස්ට් නැමැති ඒ සදාතනික චරිතය ඔහු අතින් ප්‍රතිනිර්මාණය වීමයි. චාල්ස් ඩිකන්ස් ජීවිත කාලේ මුළුල්ලේම පාසල්ගේ අවුරුදු 4යි. නමුත් ඔහු අතින් අමරණීය නවකතා 17ක් ලියවුණා. කොතරම් කටුක ආරම්භයක් තිබුණත් ඔහුගේ ඉලක්ක හඹාගෙන ගියා. පසු කාලීන ඔහු ලියන අත්පිටවත්තල වචනයකට පවුන් 3 බැගින් ගෙවන්නට ප්‍රකාශක ඉදිරිපත් වුණා. එය ලේඛකයෙකුට ගෙවන ලද ඉහළම මිලක්. ඔව්, වචනයකට පවුන් 3ක්. සිතමු, වෙනස්ව සිතමු. සීමාවලට කොටු නොවී ඊට එහා ලෝකයේ වෙත උත්සාහයෙන් පියනගමු. නවමානයන් දකිමු. නව අවස්ථා හොයමු. එවිට සම්ප්‍රදායන් කැඩෙයි. නව සම්ප්‍රදායන් හැදෙයි. ඒ හරහා අපේ ජීවිතවල නව පිටු ලියවෙයි. නව පරිච්ඡේද හැදෙයි. ඒ නිසා උත්සාහ කරන්න. වෙනස් විදියට උත්සාහ ගන්න. වෙනස් විදියට උත්සාහ කරන අය වෙන්න. එවිට තමයි අපිට අපගේ ජීවිතවලට අභියෝග කරන්න පුළුවන්.